ආයිබෝන් ශ්‍රී ලංකා සුබුදෑසනක් good morning වණක්කම්. නවවෙනි පාර්ලිමේන්තුවේ පළමු දවස අදයි. ඒ තොරතුරුත් එක්ක තමයි අපි අද ඔබගේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේක අපිටාට වැඩසටහන ආරම්භ කරන්නේ. අද අගෝස්තු මාසයේ 20 වෙනිදා බ්‍රහස්පතින්දා දවස. අද දවසේ විශේෂත්වය ගැන කතා කරද්දී අද ලෝක මදුරුවන්ගේ දිනහත් වෙන් වෙලා තිබෙනවා. හැබැයි මදුරුවන්ගේ දිනේ කොට ඔබ මදුරුවන් පාලනය කිරීම පිළිබඳව වැදගත් වෙනවා. ඔබ එහි අවධානයෙන්ම සිටින්නට ඕනේ මේ මදුරුවන් පාලනය කිරීම පිළිබඳව. ඒක ඔබේ සෞඛ්‍යට ඉතාමත්ම වැදගත් වෙනවා. අද ඇන් විග්මෝ සඳහන් කරනවා මේ සෞඛ්‍ය පිළිබඳව. ඔහු සඳහන් කරන්නේ ඔබේ සෞඛ්‍ය අනු ඔබ එයින් සාධන දෙයයි. ඔබ කරන සහ සිතන සෑම දෙයක්ම ඔබ සතුව ඇති ජීව ශක්තියයි. ශක්තිය හා ආත්මය එක්කර යයි කියලා ඇන් විග්මෝ සඳහන් කළා තිබෙනවා. ඔබේ සෞඛ්‍ය පිළිබඳවයි ඔහු ඒ විදිහට සඳහන් කළා තිබෙනවා. ඒ සමගින් අපි සූදානම් වෙන්නේ අද දවසේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වෙත අවධානය යොමු කරන්නට. අද මව්බිම් පුවත්පත සුපුරුදු පරිදිම ප්‍රධාන සිරස්තල දෙකක් ගෙන ඇවිත් තිබෙනවා. ප්‍රථම සිරස්තලය තවත් උපාධිධාරීන් දසදහසකට රැකියා ජනපතිගේ යෝජනාව කැබිනට් එකෙන් සම්මතයි කියලා මව්බිමේ ප්‍රධාන සිරස්තලයක් වාර්තා කරද්දී දෙවැනි ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා පොලිසියට ටිපර් අපලයක් පොළොන්නරුව මාර්ග බාධකයේ නිලධාරීන් දෙකක් යට කර ගිහින් ටිපරය අතුරුදහන් කියලා අද මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්තල වලින් වාර්තා කරනවා. අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයට මේ විදිහට වාර්තා කරනවා 19 අහෝසි 20 මැතිසභේට අධිකරණ ඇමති සංදේශයට කැබිනට් අනුමැතිය නව ව්‍යවස්ථාවකට විද්වත් මණ්ඩලයක් ජනාධිපති ධූරයේ හා පාර්ලිමේන්තු කාලය වෙනස් නොවේ කියලා අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයට වාර්තා කරනවා. අද දිනවින පුවත්පතේ ප්‍රධාන සිරස්තල මේ විදිහට වෙන් වෙනවා. රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා සොයන්න කමිටුවක් එක් ප්‍රධාන සිරස්තලයක් දිනමින වාර්තා කරන දෙවෙනි ප්‍රධාන සිරස්තලේ 20 වෙනි සංශෝධනය ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වෙලා තිබෙනවා කියලා අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට වාර්තා කරලා තිබෙනවා. And today Daily Mirror headline is UNP seat in House to remain vacant till new leader elected. And Ceylon Today newspaper, there are two main stories in Ceylon Today paper. First is Cabinet gives nod to abolish 19A. Subcommittee appointed to draft 20A. Some independent commission and RTI intact. And the other main story is graduate job quota increased by 10,000. And Daily FT main story is cabinet gets wheels turning for 20A. And finally, Daily News headline is cabinet approval to abolish 90A and draft 20A. Those are the main stories from today national newspapers. අද බැලුමටම ඔබට පේනවා 19 වෙනි ව්‍යවස්ථාව පිළිබඳව ඊයේ දවසේ රැස්වුණු කැබිනට් හමුවේදී ගත්තු තීන්දුව පිළිබඳව අපි සූදානම් වෙන්නේ ඒ පිළිබඳව තොරතුරු වෙත අවධානය යොමු කරන්නට. මම ලංකාදීප පුවත්පතෙන් අද දවසේ වේක අපිටාට වැඩසටහන ආරම්භ කරන්නට සූදානම් වෙනවා. ඔබ බොහෝ දිනකු සිතාගෙන හිටපු දෙයක් තමයි පහුගිය ජනාධිපතිනු වේදිකාවේ පවා ඒ වගේම මහමැතිවරණ වේදිකාවේ පවා සඳහන් කරා මේ 19 වෙනි ව්‍යවස්ථාව පිළිබඳව. ඇයි 19 වෙනි ව්‍යවස්ථාව පිළිබඳව කතා බහ කරේ? පහුගිය යහපාලන රජයේ 19 වෙනි ව්‍යවස්ථාව නිසා ජනාධිපතිතුමත් අගමැතිතුමත් අතර ඒ ඇති වුණු දේවල් පිළිබඳව බොහෝ දිනකු පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුවුණා. ඒ නිසා තමයි නව රජයට 3/2 බලයක් ලබා දීලා මේ නව ව්‍යවස්ථාව පිළිබඳව ජනතාව ඒ විදිහට සඳහන් කරේ. වේදිකාවල් වලත් සඳහන් කරේ මේ 19 වෙනි ව්‍යවස්ථාව පිළිබඳව ඔවුන් තීරණයක් ගන්නවා කියලා. මේ 19 කියන්නේ රාජ්‍ය පාලනයට ඉතාමත් බාධාකාරී දෙයක් කියලා ඔවුන් සඳහන් කරා. කෙසේ වෙතත් 3/2 බලයක් ජනතාව ලබා දීලා තියෙන නව රජයට ඒ අනුව නව රජය මේ විදිහට ප්‍රථම කැබිනට් රැස්වීමේදී මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තීරණය කරනවා. අද ලංකාදීප පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ 19 අහෝසි 20 මැතිසභේට අධිකරණ ඇමති සංදේශයට කැබිනට් අනුමැතිය නව ව්‍යවස්ථාවකට විද්වත් මණ්ඩලයක් ජනාධිපති ධූරයේ හා පාර්ලිමේන්තු කාලය වෙනස් නොවේ කියලා අද ලංකාදීප පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරනවා. මේ විදිහට වාර්තා කරලා තිබෙන්නේ
අජන්ත කුමාර අගලකඩ හර්ෂණ කුමාර තුෂාර සිල්වා සමගින් මහත් ආන්දෝලනයකට ලක් වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමටත් කැබිනට් මණ්ඩලය තීරණය කරනවා. ඒ සඳහා අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තිබෙනවා. නව රජයේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ පැවති අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම හා 20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම කැබිනට් සංදේශය පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීම විශේෂත්වයක් වෙනවා. මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත් කිරීමද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වෙලා තිබෙනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ එක් දූර කාලයක කාල සීමාව වසර 5කට සීමා කරන අතර ජනාධිපතිවරයාට එම තරතුර දැරිය හැකි වාර ගණන 2කට පමණක් සීමා කරනවා. මෙම වගන්ති දෙක 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත්ව තිබුණා. ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීම නීති කෙටුම්පත් සම්පාදකවරයාට යොමු කිරීමද කැබිනට් මණ්ඩලය තීරණය කරනවා. මෙම කෙටුම්පත නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වෙලා තිබෙනවා. කෙසේ වෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒම රජයේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස සලකා සිදු කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කරනවා. පහුගිය ආණ්ඩුව සමයේ ගෙන 19 වන සංශෝධනයෙන් ජාතික ආරක්ෂාවට ආර්ථික සංවර්ධනයට මෙන්ම රටේ සාමාන්‍ය ජන ජීවිතයටද දැඩි ලෙස බලපෑම් කර ඇති බැවින් ඒ වහා අහෝසි කළ යුතුය යන්නයි රජයේ අවධානය සහ අදහස වෙලා තිබෙන්නේ. යනු ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීමත් මෙවර මහමැතිවරණයේදී ආණ්ඩුවට 3න් 2ක බහුතර බලයක් හිමිවීමත් මත ව්‍යවස්ථා සංශෝධන ප්‍රමුඛතම කාර්යයක් ලෙස සලකා කළ යුතුය යන්න රජයේ ස්ථාවරය වෙලා තිබෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කළා තියෙන්නේ. ඒ අනුව ඊයේ දවසේ පැවති පළමු කැබිනට් රැස්වීමේදී මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඔවුන් ඒ අනුව තීරණය කරනවා. ඒ අතර ඊයේ දවසේදී මේ නව කැබිනට් රැස්වීමේදී ගතු තීරණ කිහිපයක් පිළිබඳවද පුවත්පත් වාර්තා කරනවා. අපි ඒ වෙත අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. මම මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු කිහිපයක් තෝරගන්නවා. මේ විදිහට අයවැය එනතුරු අතුරු සම්මත ගිණුමක් කියලා අද වාර්තා කළා තිනවා. ජේ.ටි. ද සිල්වා දෙනගම ධම්මික රණවීර සමගින් තමයි වාර්තා කළා තියෙන්නේ. මේ නව පාර්ලිමේන්තුව පත් වුණාට පස්සේ කොහොමුණත් පහුගිය කාල සීමාවේ අයවැයක් ගෙනෙන්නට හැකියාව ලැබුණේ නැහැ. කොහොමුණත් අයවැයක් නැවත පැමිණෙනතුරු මේ විදිහට අතුරු සම්මත ගිණුමක් කරහා ඒ අදාළ දේවල් සිදු කරගන්නට තමයි ඔවුන් සූදානම් වෙන්නේ. විසර්ජන පනතක් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2020 සැප්තැම්බර් 1 වෙනි දිනට පෙර සම්මත කර ගැනීම ප්‍රායෝගිකව සිදු නොකළ හැකි දෙයක් බැවින් 2020 සැප්තැම්බර් 1 වෙනි දින සිට 2020 විසර්ජන පනත සම්මත වනතුරු කාලයේ වියදම් දැරීමට හැකිවන පරිදි අතුරු සම්මත ගිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ගැනීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කරනවා. අදාළ අතුරු සම්මත ගිණුම උපලේඛන 4කින් සමන්විත වෙනවා. එම අතුරු සම්මත ගිණුම පිළිබඳව යෝජනා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනවා. යනුව 2019 අංක 6 දරන විසර්ජන පනත මගින් හා පරිපූර්ණ කැස්තමේන්තු මගින් වියදම් සඳහා ප්‍රතිපාදන සලසනු ලැබූ සේවා බැවින් රුපියල් 949 බිලියන 763 මිලියන 410ක මුදලක් අතුරු සම්මත ගිණුම යටතේ ලබා ගැනීමට අපේක්ෂිත වෙනවා. දෙවැනි උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති සේවාවන් සඳහා රුපියල් 795 බිලියන 924 මිලියන 837ක මුදලක්ද අතුරු සම්මත ගිණුම මගින් ලබා ගැනීමට නියමිතව වෙනවා. ඒ වගේම මේ යෝජනාවේ තුන්වෙනි උපලේඛනයේ පළවෙනි තීරයේ නිශ්චිතව දක්වා ඇති සේවාවන් සඳහා රුපියල් බිලියන 2ක මුදලක් ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරට අදාළ නීති ප්‍රකාරකව ණය වශයෙන් ලබාගෙන ඇති මුදල් පියවීම සඳහා රුපියල් බිලියන 1300ක මුදලක්ද ලබා ගැනීමට අපේක්ෂා කරනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම 2020 වසර මුල් වර්ෂය සඳහා මුදල් වර්ෂය සඳහා වන වියදම් දැරීමට මුදල් ලබා ගැනීම පිණිස විසර්ජන පනත් කෙටුම්පතක් පසුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා තෙක් 2020 වර්ෂයේ පළමු මාස 4 සඳහා අවශ්‍ය වියදම් දැරීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති බවත් 2020 දෙසැම්බර් මාසයේද ආවරණය වන පරිදිම මෙම අතුරු සම්මත ගිණුම නව අමාත්‍යාංශ
ව්‍යුහයට ගැලපෙන පරිදි මෙන්ම විසවිස මුල් මාස 8 වියදමද ඇතුළත් කරමින් 2020 වර්ෂය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පත පිළියෙල කරන බවද ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවේ වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරලා තිබෙනවා. ඉතින් මේ අතුරු සම්මත ගිණුමක් කරහා මේ එළඹෙන මාස කිහිපයේදීත් මේ නව රජයේ වියදම් දැරීම සඳහා ඒ විදිහට ඒ තීරණ ගෙන තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඒ වගේම ඊයේ දවසේදී මේ කැබිනට් රැස්වීමේදී ගත්තු තීරණ කිහිපයක් තවත් තිබෙනවා. මේ නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව නව ව්‍යවස්ථා සංශෝධනය ගැන සොයා බලන්නට පංචපුද්ගල කමිටුවක් පත් කරලා තිබෙනවා. අද ඒ පිළිබඳව දෙනගම ධම්මිකරණ වීර වාර්තා කරන නව ව්‍යවස්ථාවක් සැකසීම ගැන අධ්‍යයනයට පංචපුද්ගල ඇමති කමිටුවක් කියලායි සඳහන් කරලා තිබෙන්නේ. අද මේ විදිහටයි ඇමති මඩුල්ල නම් කරලා තිබෙන්නේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා කරුණු අධ්‍යයනය කිරීමට පංචපුද්ගල අමාත්‍ය මණ්ඩලයක අනු කමිටුවක් පත් කළ බව සම කැබිනට් ප්‍රකාශකවරුන් විදිහට ඊයේ දවසේ පත් වුණු අමාත්‍ය නීතිඥ උදේ ගම්මන්පිල මහතා සඳහන් කරනවා. මහාචාර්ය ජී.එල්. පීරිස්, නිමල් සිරිපාද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, අලි සබ්රි සහ තමන් එම අමාත්‍ය මණ්ඩල කමිටුවට පත් කරන ලද බව ඔහු සඳහන් කරනවා. ඒ වගේම නව ව්‍යවස්ථා සම්පාදනය සඳහා තෝරා ගනු ලබන පුද්ගලයන් නම් නිර්දේශය කිරීම සඳහා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට බලය පැවරූ බවද ඔහු සඳහන් කරනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වසර දෙකක් ඇතුළත ගෙන ඒමට රජය අදහස් කරන ඇතැයිද ඊයේ සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් උදේ ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කරනවා කියලාද වාර්තා කරලා තිබෙනවා. ඒ අතර මේ නව රජයේ අද දවසේදී පළමු පාර්ලිමේන්තුව රැස් වෙනවා. 9 වෙනි පාර්ලිමේන්තුව තමයි අද දවසේ රැස් වෙන්නේ. අද ඒ පිළිබඳව පුවත්පත් බොහෝමයක් වාර්තා කරලා තිබෙනවා. අද දිනමින පුවත්පත සඳහන් කරනවා ඒ කාරණාව මේ 9 වෙනි පාර්ලිමේන්තුව ජනපති ප්‍රධානත්වයෙන් අද ආරම්භ වෙනවා කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. කෙසේ වෙතත් මව්බිම් පුවත්පතත් ඒ වාර්තාවම ගෙන ඇවිත් තිබෙනවා. 9 වෙනි පාර්ලිමේන්තුවේ ප්‍රථම සැසිවාරය ජනපති අතින් අද විවෘත වෙයි. ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පසු කියලා මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ ජේ.ටී. ද සිල්වා ගෙන ඇවිත් තිබෙන්නේ. 9 වෙනි පාර්ලිමේන්තුවේ ප්‍රථම සැසිවාරය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කරනවා කියලයි සඳහන් කරලා තිබෙන. කෙසේ වෙතත් ජනාධිපතිතුමා මේ චාම් අයුරින් පවත්වන්නට තමයි ඒ අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දීලා තිබෙන්නේ. පාර්ලිමේන්තුව අද උදේ 9:30ට රැස් වූ පසු අභිනව පාර්ලිමේන්තුවේ කතානායකවරයා විදිහට කතානායකවරයා මුලින්ම පත් කරගන්නට ඕනේ. කතානායකවරයා තෝරාපත් කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී සිටින මන්ත්‍රීවරුන් කතානායකවරයා ඉදිරිපිටදී එකවර දිවුරුම් දීම සිදු කරනු ලබනවා. නියෝජ්‍ය කතානායකවරයා සහ කාර්ක සභා නියෝජ්‍ය සභාපතිවරයා තෝරා ගැනීමෙන් අනතුරුව සිදු වෙනවා. අනතුරුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ කටයුතු පස්වර 3 තෙක් අත්හිටුවනවා. පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලබන්නේ පස්වරු 3ටයි. ජනාධිපතිවරයා සැසිවාරය විවෘත කිරීමෙන් පසු සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සභාව හමුවේ සිදු කිරීමට නියමිතයි. ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ හෙට 21 වෙනිදා පෙරවරු 9:30 දක්වා කල් තබනු ලබයි. මේ අතර නව පාර්ලිමේන්තුවේ පළවෙනි සැසිවාරය විවෘත කිරීම සිදු කිරීම චාම් අන්දමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දීලා තිබෙනවා. සැසිවාරය විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වෙත පැමිණීමේදී වෙනත් අවස්ථාවලදී මෙන් අශ්වාරෝහක බට කණ්ඩායම් පෙරටු කොටගෙන පැමිණ උත්සවාකාරයෙන් ඒ කටයුතු සිදුවද ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව කිසිදු උත්සවයක් අද සංවිධානය නොකරන බව වේත්‍රධාරී නරෙන් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා. සැසිවාරය විවෘත කිරීමට පැමිණෙන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධාන පියගැට පෙළ ඉදිරිපිටදී අග්‍රාමාත්‍යවරයා සහ කතානායකවරයා විසින් පිළිගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ප්‍රධාන ලේකම් මණ්ඩලය විසින් පිළිගැනීමට නියමිතව තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරන. ඒ විදිහට තමයි 9 වෙනි පාර්ලිමේන්තුව අද දවසේ රැස් වෙන්නේ. ඉතින් අද දවසේ රටේ බොහෝ දෙනෙකුට විශේෂත්වයක් වෙන දවසක්. රටේ ඉදිරි ගමනට නව පාර්ලිමේන්තුවේ දායකත්වය කොහොමද ඔවුන් ගන්නා තීරණ මොන වගේ වේවිද කියලා බොහෝ දෙනෙකු කල්පනා කරනවා. ඒ අතර නව කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක, සභානායක, ඒ වගේම විපක්ෂයේ සංවිධායක මේ කවුරු වේවිද? අද මේ විදිහට වාර්තා කළ තියෙනවා මව්බිම් පුවත්පත. කතානායක මහින්ද යාපා, නියෝජ්‍ය කතානායක සියඹලා පිටිය, කාර්ක සභා
නියෝජ්‍ය සභාපති අංගජන් කියලාද දෙනකම ධම්මික රණවීර මව්බිමට වාර්තා කරනවා. අද මේ විදිහට ලංකාදීප පුවත්පතේ වාර්තාව කතානායක මහින්ද යාපා, නියෝජ්‍ය කතානායක සියඹලාපිටිය, නියෝජ්‍ය කාරක සභාපති අංගජන් රාමනාදන්, සභානායක දිනේෂ්, ආණ්ඩු පක්ෂ සංවිධායක ජොන්ස්ටන් කියලාද වාර්තා කරන්නේ අජන්ත කුමාර අගලකඩ. පාර්ලිමේන්තුවේ නව කතානායක ලෙස මහින්ද යාපා අභිවර්ධන මහතා, නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය මහතා පත් කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ පසුරුවේ තීරණය කරනවා. නියෝජ්‍ය කාරක සභා සභාපති ධූරයට අංගජන් රාමනාදන් මහතා පත් කිරීමටද ආණ්ඩු පක්ෂය තීරණය කළා තිබෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේදී ඊයේ පසුර රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට දිනේෂ් ගුණවර්ධන මහතාද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද පත් කිරීමට එහිදී තීරණය කළා තිබෙනවා කියලා ඔවුන් සඳහන් කළා තිබෙනවා. ඒ වගේම තමයි මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයත්න අද දවසේ ඔවුන් තීරණය කරන්නට සූදානම් වෙනවා කියලාද පුවත්පත් වාර්තා කළා තියෙනවා. අද පාර්ලිමේන්තුව පත් වුණාට පස්සේ ඔවුන් ඒ තීන්දුව ගන්නට සූදානම්ව සිටිනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම තවත් තොරතුරු කිහිපයක් තිබෙනවා. මේ ඊයේ දවසේදී කැබිනට් හමුව පැවැත්වෙන ප්‍රථම කැබිනට් හමුව, මේ ප්‍රථම කැබිනට් හමුවේ ගත්තු තීරණ කිහිපයක් තවත් තිබෙනවා. ඒ භාණ්ඩාගාර බිල්පත් මගින් රජයට ණයගත හැකි සීමාව ඉහළ දැමීමක් පිළිබඳව සඳහන් කරනවා. අද දෙනගම ධම්මික රණවීර මව්බිම් පුවත්පතේ සම්බන්ධයෙන් තොරතුරු ගෙන ඇවිත් තිබුණා. අපි ඒ වාර්තාව වෙතත් අවධානය යොමු කරමු. බොහෝ දිනකු මේ ඊයේ රැස්වුණු ප්‍රථම කැබිනට් හමුව පිළිබඳව ඉතාමත්ම අවධානයෙන් හිටියා. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජයට ලබාගත හැකි සීමාව, රජයට ණය ලබාගත හැකි සීමා රුපියල් කෝටි 1,25,000 සිට රුපියල් කෝටි ලක්ෂ 2 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කළ තිබෙනවා. මුදල් විෂය භාර අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා තිබෙනවා. ඒ අනුව එය සම්මත වී තිබෙනවා. 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත හා එම පනතට පසුව කරන ලද සංශෝධන අනුව පාර්ලිමේන්තුවේ අනුමත කරන ණය සීමාව නොඉක්මවා ණය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අනුව එම පනත සංශෝධනය කිරීම මගින් ණය ලබාගත සීමාව ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරනවා. ඒ අනුව තමයි මේ විදිහට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජයට මේ ණය ලබා ගැනීම සඳහා ඒ සීමාව ඉහළ දැමීමක් සිදු කරන්නට කටයුතු කරලා තිබෙන්නේ. ඒ වගේම තව පහුගිය වසර 5 යහපාලන රජ්‍ය සමයේදී රාජ්‍ය බැංකු 4ක අක්‍රමිකතා ගැන සොයන්නටත් දැන් රජයේ සූදානම් සිටිනවා. අද ඒ පිළිබඳවත් වාර්තා කරලා තිනවා. ඒ අක්‍රමිකතා සොයන්න කමිටුවක් පත් කරලා තිබෙනවා කියලා දෙනගම ධම්මික රණවීර වාර්තා කරලා තියෙනවා. පසුගිය වසර 5ක කාලය තුල ප්‍රධාන රාජ්‍ය බැංකු 4හි සිදු ඇතැයි කියන අක්‍රමිකතා, ඵලදායී නොවූ ක්‍රියා සහ බැංකු අරමුදල් වලට පටහැනිව ක්‍රියා කළ අවස්ථා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට සිව් පුද්ගල කමිටුවක් පත් කරලා තිබෙනවා කියලා සඳහන් කරනවා. එම කමිටුවේ සභාපති ලෙස හිටව මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා කටයුතු කරන අතර වරලත් ගණකාධිකාරී සුසන්තද සිල්වා, විශ්‍රාමික අතිරේක විගණකාධිපති W ප්‍රේමනන්ද යන මහත්වරුන් මෙම කමිටුවේ සෙසු සමාජිකයන් වෙනවා. එම පත් කිරීමට අදාළව මුදල් අමාත්‍ය ධූරයේ දරන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ඉදිරිපත් කළ කැබිනට් සංදේශ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වෙලා තිබෙනවා. ඒ අනුව මේ ප්‍රධාන රාජ්‍ය බැංකු 4හි සිදු වෙලා තිබෙන අක්‍රමිකතා ගැන හොයන්නට තමයි ඒ කමිටුව පත් කරලා තිබෙන්නේ කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ. ඒ වගේම මම ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරනවා. ලංකාදීප පුවත්පතේ මේ නව පාර්ලිමේන්තුව අද දවසේදී ආරම්භ වෙනවානේ. අද මේ විදිහට තොරතුරු කිහිපයක් වාර්තා කරලා තිබෙනවා. නව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අද කියලා අද සඳහන් කරනවා. ඒ වගේම තමයි මැතිසභේ හාන්සිපුටු තහනම් කියලාද සුජිත් හේවාජුලිගේ වාර්තා කරලා තිබෙනවා. පුටු පාවිච්චි කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ හාන්සිපුටු පාවිච්චි කිරීම මන්ත්‍රීවරුන්ට තහනම් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා. බොහෝ දෙනෙකු පොදුවේ පාවිච්චි කරන හාන්සිපුටු මගින් කොරෝනා පැතිරීමේ අවදානමක් පවතින හේයින් ඒවා පරිහරණය මෙසේ තහනම් කළ බව වේත්‍රධාරී වරයා සඳහන් කරලා තිබෙනවා කියලාද වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම තමයි නව පාර්ලිමේන්තුවට ප්‍රේමලාල් සහ පිල්ලයන් පැමිණෙන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒකට
උසාවියෙන් අවසරය ලැබිලා තිබෙනවා කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. අපි මේ පිළිබඳ තොරතුරු ඔබට මීට පෙරත් සඳහන් කරා. අද තොරතුරු වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. මේ විදිහට මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලා ජයසේකර හා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පිල්ලයන්ද පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමට අද සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඒ දෙදෙනාටම පාර්ලිමේන්තුවේ රැස්වීමට සහභාගී වීමට අධිකරණයෙන් අවසර ලබා දීලා තිබෙනවා කියලා අද වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම තමයි මේ පාර්ලිමේන්තුව පත්වීමේ සහ පාර්ලිමේන්තුවේ අද දවසේ නවවෙනි පාර්ලිමේන්තුවේ විශේෂත්වයක් වෙනවා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු අද දවසේ මේ පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නැහැ. ඔවුන්ගේ ජාතික ලයිස්තුවෙන් හිමි වුණු එකම මන්ත්‍රී ධූරය පවා ඔවුන් නම් කර නැති නිසාවෙන් ඔවුන්ට අද දවසේ පාර්ලිමේන්තුවට පැමිණෙන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් මේ එජාපයට ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳව සහ එජාප නායකත්වයේ පිළිබඳව කතා බහ කරද්දී මේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී අලවතුල මහතා සඳහන් කරන්නේ එජාප ලයිස්තු මන්ත්‍රී ධූරයට වඩාත්ම සුදුස්සා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා ඒ සඳහන් කළා. මොකෝ මේ ශ්‍රී ලාංකීය දේශපාලන ඉතාමත්ම අත්දැකීම් බහුලම කෙනෙක් සහ නවකීන්ට ගොඩාක් අවවාද ඒ වගේම අත්දැකීම් ගන්න පුළුවන් කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ කියලා. ඉතින් ඔහු පාර්ලිමේන්තුවේ සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා කියලා ඔහු සඳහන් කරන. කොහොම වුණත් අපි බලමු මේ එක්සත් ජාතික පක්ෂයෙන් කවුද ඇත්තටම ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්නේ කියලා. ඉතින් ඒක අපිට බලන්නට වෙන්නේ ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන් निराකරණය කරගෙන මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳව අවසාන තීරණයක් ගන්නට ඕනේ. මේ අවසාන තීරණය පිළිබඳව අද සඳහන් කරද්දී වගේම එජාප නායකත්වයේ පිළිබඳව අවසාන තීරණයක් ගන්නට මෙන්න මෙහෙම තීරණය කළා තිබෙනවා. අද මේ මව්බිම් පුවත්පතේ වාර්තාව එජාප නායකත්වය ගැන තීරණය ලබන පෙබරවාරියේ එවැගේම ජාතික ලයිස්තු මන්ත්‍රී ගැන අවසන් තීන්දුව හෙට උපතිස්ස පෙරේරා රුවන්ත නිතුල්ගස් පිටිය සමගින් අද වාර්තා කරලා තිබෙන්නේ. අද මේ විදිහට සඳහන් කළ තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය පිළිබඳව තීරණයකට එළඹීමේ ඉදිරි වසරේ පෙබරවාරි මාසය දක්වා කල් තැබීමට ඊයේ සිරිකොත එජාප මූලස්ථානයේදී එජාප ናයක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ සාකච්ඡාවකදී තීරණය වෙලා තිබෙනවා. පසුගිය 14 වෙනිදා සිරිකොත මූලස්ථානයේ පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලැබී ඇති බවද සිරිකොත ප්‍රකාශකයෙකු සඳහන් කරලා තිබෙනවා මව්බිම් පුවත්පතට. පක්ෂ නායකත්වය අපේක්ෂා කරන පිරිසට තම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන අතරේ පාක්ෂිකයන්ගේ අදහස් වලට ප්‍රමුඛතාවය ලබා දීමේ අරමුණ ඇතිව මෙම තීරණයට එළඹි බව සඳහන් කරන ප්‍රකාශකයා ජාතික අපේක්ෂාවන් හඳුනාගත් නව තරුණ නායකත්වයට පක්ෂයේ වගකීම් පැවරීම මූලික පරමාර්ථය බවද එම ප්‍රකාශකයා සඳහන් කරනවා. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා අයෙකු පත් කිරීම පිළිබඳව අවසන් තීන්දුව හෙට ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අඛිල විරාජ් කාර්යවස මහතා සඳහන් කරනවා. පක්ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් 21 වෙනිදා පැවැත්වෙන පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ සාකච්ඡාවේදී ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳව අවසන් එකඟතාවයකට එළඹෙන බවත් ඔහු සඳහන් කරලා තිබෙනවා කියලා මව්බිම් පුවත්පත වාර්තා කරනවා. කෙසේ වෙතත් නව රජය නම් සඳහන් කරේ එළඹෙන ජනවාරි හෝ පෙබරවාරි වෙද්දී මේ පළාත් සභා මැතිවරණය පවත්වනවා කියලා. කොහොමනත් එජාපේ තීරණය කළා තිබෙනවා මේ විදිහට පෙබරවාරිත් එක් මේ නායකත්වය යටතේ ගිහිල්ලා පෙබරවාරියේදී එජාපේ නායකත්වය පිළිබඳව තීන්දුව ගන්නට මම හිතන්නේ එළඹෙන ඡන්දයටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එජාපේ තරඟ බීමට පිවිසෙවි කියන කාරණාව තමයි අපිට මෙහිදී දැන් පිළිඹු වෙන්නේ. අපි බලමු ඉතින් එජාපේ මොන වගේ විදිහට මැතිවරණයට තරඟ කරාවිද කියලා. එවැගේම මේ විදුලිය බිඳ වැටීම පිළිබඳව සඳහන් කරද්දී අද කරුණු කිහිපයක් තිබෙනවා. මම මව්බිම් පුවත්පතේ වාර්තාවටයි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. මේ විදුලිය බිඳ වැටුනේ ඇත්තටම නිලධාරියෙකුගේ අත්වැරදීමකින්ද? අද මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ මෙහෙම. විදුලිය බිඳ වැටුනේ නිලධාරියෙකු අත්වැරද්දකින් කියලා WK ප්‍රසාද් මංජු මව්බිම පුවත්පතට වාර්තා කළා තියෙනවා. කෙරවලපිටිය ග්‍රීඩ් උපපොළෙහි සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳවැටීමට හේතුව බලාගාරයේ එක්තරා නිලධාරියෙකුගේ අත්වැරදීමක් බවට ලංකා විදුලි බල මණ්ඩලය සිදු කරගෙන යන පරීක්ෂණ වලින් හෙළිවෙමින් පවතින බව ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ වෙලා තිබෙනවා. විදුලි අර්බුදය සම්බන්ධයෙන් විදුලි අමාත්‍ය ඩලස් අලහප්පෙර මහතා විසින් කැබිනට් මණ්ඩලයට කළ පැහැදිලි කිරීමේදී මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වෙන්නේ. යම් නිලධාරියෙකුගේ අත්වැරදීමකින් කෙරවලපිටිය බලාගාරයේ
එම බිඳවැටීම සිදු වුණත් නොරොච්චෝලේ ලක්විජය ගල්ලංගුරු බලාගාරයේ බිඳවැටීමට ඒ සිද්ධිය බලපාන්නේ නැති බවත් මේ පිළිබඳව මේ බිඳවැටීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන කමිටු වාර්තාව ලබන සඳුදා තමන් අතර ලැබෙන බවත් අමාත්‍ය ඩාලි සලහපෙරුම මහතා සඳහන් කරන. කෙසේතත් මීට පෙර අවස්ථා 4කදී මෙලෙස විදුලිය බිඳවැටීම් සිදු ඇති බවත් එම බිඳවැටීම් යලි ඇති නොවීමට නිර්දේශ කර තිබෙන කරුණු ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන්ද ලැබී ඇති කරුණු තමන් රටට හෙළි කරන බවත් අමාත්‍ය ඩාලි සලහපෙරුම මහතා සඳහන් කරනවා. එවැගේම දැනට නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරය යලි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ක්‍රමානුකූලව සිදුවන බවත් 24 වෙනිදා වන විට මෙගාවොට් 600ක ධාරිතාවක් නිපදවන තත්ත්වයකට එම බලාගාරයට පත්වීමට හැකි බවත් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර තිබෙන බව විදුලි බල ඇමති ඩාලි සලහපෙරුම මහතා සඳහන් කරනවා. එසේ වූ විට ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන ආකාරයට 24 වෙනිදා සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව අමාත්‍ය ඩාලි සලහපෙරුම මහතා මේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළා තිබෙනවා කියලා සඳහන් කරනවා. දැන් මේ වෙන විට දිවයිනේ ස්ථාන කලාප 4ක් වෙන් කරගෙන මේ කලාප 4 පැය විදුලි විසන්ධි කිරීමට කටයුතු කරනවා. අද ඊයේ දවස වෙන විට මේ පිළිබඳව තවත් තීරණයක් ගන්නවා. අද මේ පිළිබඳව වාර්තා කරන්නයි සූදානම් වෙන්නේ. මේ මව්බිම් පුවත්පත වාර්තා කරනවා කලාප 4ක් වෙන් කරනවා. කලාප 4ක් වෙන් කළා A B C D කියලා කලාප 4ක් වෙන් කළා. දිවා කාලය සහ රාත්‍රී කාලය විදිහට වෙන් කරලා සතිය දිනවලට වෙනම සහ සතියාන්තයට වෙනම සෙන්සුරාදා දවසේ වෙනම විදිහට මේ විදුලිය කැපෙන හැටි පිළිබඳව සඳහන් කරනවා. මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙන සතිය දිනවල ඒ කලාපයට දිවා කාලයේදී උදෑසන 10ත් 11:45 අතර කාලයේ විදුලිය විසන්ධි වෙනවා. ඒ කලාපයේ රාත්‍රී කාලයේදී සවස් 6 සිට සවස් 7 දක්වා රාත්‍රී විදුලිය විසන්ධි වෙනවා. ඒ වගේම B කලාපය 11:45 සිට 1:30 දක්වා විදුලිය විසන්ධි වෙනවා. සවස B කලාපයේ සවස් 7 සිට සවස් 8 දක්වා විදුලිය විසන්ධි වෙනවා. C කලාපයේ විදිහට සවස් 1:30 සිට 3:15 දක්වා විදුලිය විසන්ධි වෙනවා. ඒ වගේම C කලාපයේ සවස් කාලයේ රාත්‍රී 8 සිට රාත්‍රී 9 තෙක් විදුලිය විසන්ධි වෙනවා. D කලාපයේ සවස් 3 කාලයේ සිට සවස් 5 තෙක් විදුලිය විසන්ධි වෙනවා. ඒ වගේම D කලාපයේ රාත්‍රී කාලයේදී රාත්‍රී 9 සිට රාත්‍රී 10 තෙක් විදුලිය විසන්ධි වෙනවා. ඒ වගේම සෙනසුරාදා දවසේදී ඒ කලාපයේ රාත්‍රී 6 සිට රාත්‍රී 7 තෙක් විදුලිය විසන්ධි වෙනවා. B කලාපයේ රාත්‍රී 7 සිට රාත්‍රී 8 තෙක් විදුලිය විසන්ධි වෙනවා. ඒ වගේම C කලාපය රාත්‍රී 8 සිට රාත්‍රී 9 තෙක් විදුලිය විසන්ධි වෙනවා. D කලාපයේ රාත්‍රී 9 සිට රාත්‍රී 10 තෙක් විදුලිය විසන්ධි වෙනවා කියලා නවතම තොරතුරු මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබේ අවධානයෙන් පසුවෙන්නේ කියන කාරණාව මම ඔබට කියන්නට කැමතියි. මේ පිළිබඳව අද මව්බිම් පුවත්පත වාර්තා කරලා තිනවා. ඔබට පුවත්පත බැලුවොත් ඒ පිළිබඳව ඔබට බොහෝ විස්තර ගන්නට පුළුවන්. A කලාපය, B කලාපය, C කලාපය, D කලාපය කියලා ප්‍රදේශ ගණනාවක් නම් කරලා තිබෙනවා. ඔබට ඒ පිළිබඳ තොරතුරු බලන්න පුළුවන් අද පුවත්පත බැලුවොත්. ඒ වගේම තමයි මේ ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයට STF ආරක්ෂාව ලබා දීම ගැන අද මව්බිම් පුවත්පත සෑම පුවත්පතක්ම වාර්තා කරලා තිබෙනවා. මව්බිම් පුවත්පතේ වාර්තාවට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අද රුවන්ත නිතුල්ගස්පිටිය මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙන ඇවිත් තිබෙනවා. අද දෙවෙනි පිටුවේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ගෙන ඇවිත් තිබෙනවා. මේ විදිහටයි වාර්තා කරලා තියෙන්නේ. මහා පරිමාණ මේ විදිහටයි වැඩිදුරටත් වාර්තා කරලා තිබෙන්නේ අද මව්බිම පුවත්පතේ තොරතුරු රුවන්ත නිතුල්ගස්පිටිය ගෙනෙන වාර්තාවේ ඇතුල් පිටුවේ සඳහන් කරන මේ විදිහට ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන්ට අමතරව විශේෂකාර්ය බලකායේ නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍ය ඩාලි සලහපෙරුම මහතා ඊයේ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා දැනුවත් කරලා තියෙනවා. විදුලි බල මණ්ඩලයේ පද්ධති ඒකකයේ ආරක්ෂා වහාම ක්‍රියාත්මක වන පරිදි තර කරන ලෙසද අමාත්‍යවරයා අදාළ අංශ වෙත ඊයේ උපදෙස් ලබා දීලා තියෙනවා. දිවයිනේ විදුලි බල සැපයීම ස්ථායීව සුරැකෙන ප්‍රධානතම ස්ථානය වන පද්ධති පාලන මධ්‍යස්ථානය මැනවින් ආරක්ෂා විය යුතු බවත් අඛණ්ඩව විදුලි සැපයීම යන අතිශය සංවේදී හා තීරණාත්මක මධ්‍යස්ථානය ලෙස නිසි
ලෙස රැක ගැනීම ජාතික වගකීමක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා. රට පුරා ඉක්ුද්දා ඇති වූ හදිසි විදුලිය බිඳ වැටීම පිළිබඳව කරුණු පරීක්ෂා කිරීම සඳහා අමාත්‍යවරයා විදුලි බල මණ්ඩලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්ව අවස්ථාවේදී මේ පිළිබඳව ප්‍රකාශ කළා තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඉතින් ඒ අනුව තමයි මේ විදිහට පද්ධති පාලන ඒකකයට STF ආරක්ෂාව ලබා දෙන්නට කටයුතු කළා තිබෙන්නේ. ඉන් අනතුරුව මම අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තල වෙතට. ඊයේ දවසේදී උපාධිධාරීන් පිරිසක් තමන්ට රැකියා නොලැබීම පිළිබඳව කියන්නට මේ ජනාධිපති මන්දිරයේ අභියස තිබෙන උද්ඝෝෂණය කරන්නටම වෙන්වුණු ස්ථානයේ ඔවුන් උද්ඝෝෂණයක් සඳහා පැමිණෙනවා. කෙසේ වෙතත් ඒ අවස්ථාවට ජනාධිපතිවරයා පැමිණ ඔවුන්ට විසඳුමක් ගැන සඳහන් කරනවා. අද ඒ පිළිබඳවත් වාර්තා කළා තියෙනවා මව්බිම් පුවත්පත මේ විදිහට. තවත් උපාධිධාරීන් දහසකට රැකියා ලබා දෙනවා කියලා සඳහන් කරනවා. ජනපතිගේ යෝජනාව කැබිනට් එකෙන් සම්මතයි. පිළිගත් විශ්වවිද්‍යාල උපාධිධාරීන්ටත් අවස්ථා උද්ඝෝෂකයන් ළඟටම ගොහටාබේ යයි සියලු උපාධිධාරීන්ට රැකියා දෙන බවට පොරොන්දු වෙයි කියලා සඳහන් කරනවා. අද WK ප්‍රසාද් මංජු දෙනගම ධම්මික රණවීර සහ රුවන්ත නිතුල් ගස්පිටිය එක්ව අද මව්බිම් පුවත්පතට වාර්තා කරනවා. රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට රැකියා ලබා දෙන බව රැකියා ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ සමීපයේ උද්ඝෝෂණයක නිරතව සිටි උපාධිධාරීන් හමුවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අවධාරණය කරනවා. උපාධිධාරීන් ඉදිරිපත් කළ අදහස් වලට ඇහුම්කම් දුන් ජනාධිපතිලා තවත් උපාධිධාරීන් දසදහසකට රැකියා දීමට කැබිනට් මණ්ඩලය ඊයේගත් තීරණය පිළිබඳව ඔවුන්ට දැනුම් දෙනවා. රැකියා ඉල්ලා උද්ඝෝෂණය කිරීමට අවශ්‍ය නැති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කරනවා. උපාධිධාරීන් දසදහසකට රැකියා ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ මංගල රැස්වීමේදී අනුමැතිය හිමි වෙනවා. මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රජයේ රැකියා අපේක්ෂාවෙන් සිටින සියලුම උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබා දීමට ක්‍රියා කළ යුතු බවයි. රජයේ රැකියා ආයුධම් කර ඇති දැනට පෞද්ගලික අංශයේ සේවයේ නියුතු උපාධිධාරීන්ටද රජයේ රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කරනවා. මේ අනුව නව රැකියා උපාධිධාරීන් 60,000කට පමණකට හිමිවන අතර අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබා දීමට රජය තීරණය කළා තිබෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම මංගල කැබිනට් රැස්වීම අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ රට සංවර්ධනය කිරීමේ අභියෝගය ජය ගැනීම සියලු දෙනාම එක්ව ක්‍රියා කළ යුතු බවයි. අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන නිවැරදිව සිදුවිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වලා දෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඒ විදිහට තමයි නව රැකියා ලබා දීම පිළිබඳව සඳහන් කරන්නේ. කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව පත් වුණාට පස්සේ මේ උද්ඝෝෂණය සඳහා පැමිණෙන බොහෝ දෙනෙකුට ඒ විසඳුම් ඉතාමත් ඉක්මනින් ලැබුණා. ඉතින් මේ පිළිබඳවත් අපි මේ අවස්ථාවේ මතක් කරනවා. ඉන් අනතුරු මම අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ දෙවැනි ප්‍රධාන සිරස්තලයේ වෙතට. ඒ පොලිසියට ටිපර් වලින් අපලයක් තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. පොළොන්නරුව මාර්ග බාධකයක නිලධාරීන් දෙකක් යට කර ගිහින් ටිපරේ අතුරුදහන් වෙලා තිබෙනවා කියලාද හිඟුරක්ගොඩ ප්‍රියා වාර්තා කරලා තිබෙනවා මව්බිම් පුවත්පතට. පොළොන්නරුව හතමුණ මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ අලුයම ටිපර් රථයකට යට කර පලා ගොස් ඇති බව පොළොන්නරුව පොලිසිය සඳහන් කරනවා. මේ හතමුණ පොලිස් මාර්ගබාධකයේ පොලිස් සැරෙන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු මේ විදිහට මේ අනතුරට මුහුණ පාලා තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. හබරෙන්න දෙස සිට මඩකල්පුව දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් අලුයම 4ට පමණ එකවරම මාර්ගබාධක කඩාගෙන එහි තිබූ මුරකුටියද යට කරගෙන ගොස් තිබෙනවා. එම අනතුර සිදුවන අවස්ථාවේදී මුරකුටිය ආසල රාජකාරියේදී සිටි පොලිස් සැරෙන්වරයා හා කොස්තාපල්වරයා තුවාල ලබා සිටිනවා කියලා තමයි සඳහන් කරන්නේ. අනතුර සිදු කර ටිපර් රථය නොනවත්තා ධාවනය කර තිබෙනවා. අනතුරේ තුවාල ලබා ඇත්තේ සැරෙන් MK මුස්තෆා සහ පොලිස් කොස්තාපල් RKD රත්නායක යන දෙදෙනායි. ඔවුන් පොළොන්නරුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා කියලා පොළොන්නරුව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා. කෙසේදත් මේ පලා ගිය ටිපර් රථය සොයා මේ වෙද්දී විමර්ශන ආරම්භ කරලා තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඉන් අනතුරුව මම අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ තවත් වාර්තාවක් වෙත. අද මව්බිම පුවත්පතේ මේ STF සහ SI
STF එකේ SI අත්අඩංගුවට ගැනීම පිළිබඳව අද මව්බිම් පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. නාකොටික් කුඩු ජාවාරමුන්ට හවුල් වෙච්ච කෙනා තමයි මේ විදිහට අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අද චාමර අමරසූරිය මව්බිම් පුවත්පතට වාර්තා කරලා තිබෙන්නේ. තොරතුරු මේ විදිහටයි වාර්තා කරන්නේ අද මව්බිම් පුවත්පත ඇතුල් පිටුවෙන්. මේ විදිහට තොරතුරු කිහිපයක් වාර්තා කරලා තිබෙනවා මව්බිම් පුවත්පත ඇතුල් පිටුවෙන්. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ චාමර අමරසූරිය ගෙනෙන වාර්තාවේ මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධ වී පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් පිරිසක් මද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කරමින් අවි ආයුධ රැස් කිරීම පිළිබඳව සිදු කරන විමර්ශන වලට අදාළව පොලිස් විශේෂකාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. මෙම සැකකරු පුවක් පිටිය වේරගොල්ල පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ටාස සඳහන් කරන්නේ. සැකකරු පහුගිය 18 වෙනිදා රාත්‍රී 10:30ට පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද එම කොට්ටාසය සඳහන් කරනවා. මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පහුගිය 18 වෙනිදා සිදු කළ කැඳවීමකින් අනතුරුව මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ මතභේදාත්මක මද්‍රව්‍ය වැටලීම් කිහිපයකදී මෙම පොලිස් විශේෂකාර්ය බලකා උප පොලිස් පරීක්ෂකවරයාද සහභාගී වී ඇති බව වැඩිදුරටත් හෙළි වෙලා තිබෙනවා. මේ සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා අදාළ මද්‍රව්‍ය ජාවාරමට පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් කිහිප දෙනෙකු මැදිහත් වීම ගැන ප්‍රකාශ කළා තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ හා ත්‍රස්තවාදී වැළැක්වීම පනතේ 6.1 ප්‍රකාරකව ලබාගත් රැඳුම් නියෝග මත රඳවා තබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා කියලා අද වාර්තා කරනවා. ඒ වගේම තමයි මම ලංකාදීප පුවත්පතේ තොරතුරක් වෙත අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. අපි ඊයේ දවසේ වාර්තා කරා මේ රජයේ රස පරීක්ෂක ආයතනයේ සේවකින් දෙදෙනෙකු මද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව, මේ මද්‍රව්‍ය වුන්ට ලැබුණේ කොහොමද කියලා අද මව්බිම් පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. රස පරීක්ෂක සේවක කුඩු පන්න ඇත්තේ ඇතුළෙන්මයි කියලා අද ලංකාදීප පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. අද ඇතුල් පිටුවේ මේ විදිහට තොරතුරු කිහිපයක් තිබෙනවා. රුපියල් ලක්ෂ 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමග අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන සැකකරු වන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සහායකයා එම මත්කුඩු සොරාගෙන ඇත්තේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් බවට ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා තිබෙනවා. රසායනාගාර පරීක්ෂා කිරීමේ කටයුතු වලට සහාය දැක්වීම සඳහා පැමිණි අවස්ථා කිහිපයකදී ඒවා සූක්ෂම ලෙස සොරාගත් බව ප්‍රධාන සැකකරු දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි කළ බව පොලිස් නිලධාරියා සඳහන් කරනවා. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගියදා ලබා දුන් මද්‍රව්‍ය තොගේන්ද කොටසක් Taman සූක්ෂම ලෙස සොරාගත් බවද ප්‍රධාන සැකකරු පොලිස් ප්‍රශ්න කිරීමවලදී හෙළි කරලා තිබෙනවා. ප්‍රධාන සැකකරු මේ ආකාරයෙන් අවස්ථා කිහිපයකදීම මත්කුඩු සොරාගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන මේ ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව මෙම හෙරෝයින් ජාවාරම සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රධාන සැකකරු සොරාගත් මත්කුඩු හා අයිස් මෙම සැකකරු විසින් ජාවාරම් කර ඇති බවටද තොරතුරු හෙළි වෙලා තිබෙනවා. ඔහුගේ බලංගොඩ නිවසේ තිබී මත්කුඩු හා අයිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග මත අතුරුගිරිය පොලිසිය ප්‍රශ්න කරමින් පසු වෙනවා කියලාද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත ඒ විදිහට වාර්තා කරලා තිබෙනවා. මේ අපේ රටේ දැන් මේ තිබෙන දිනෙන් දින මෙල්ල වෙන පාතාලය වගේම ඒ වගේම තමයි දැන් දිනෙන් දින මේ මද්‍රව්‍ය බෙදා හැරියේ කවුද කොහොමද ආවේ කොයි පැතිවල කට්ටියද කොයි ආයතනවල කට්ටියද දැන් මේ මද්‍රව්‍ය බෙදා හැරලා තිබෙන්නේ කියලා දිනෙන් දින දැන් අපට තොරතුරු වාර්තා වෙනවා. ඒ සමගින් සූදානම් වෙන්නේ වේකප්පිතාට සටහනේ ප්‍රථම කෙටි විරාමය ලබා ගන්නට. ඔබ යලිත් එකතු වන්නේ ඔබගේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේකප්පිතාට සමගින්. මම ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ වාර්තාවක් වෙතයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. මේ බන්ධනාගාරයේ 23ක් ඒ වගේම රේගුවේ 5ක් කෝටි ගණන් උපයලා තිබෙනවා. මේ ආයතා ලෙස මුදල් හම්බ කිරීම පිළිබඳව තමයි දැන් CIDට CIDන් පරීක්ෂණ ආරම්භ කරන්නට යන්නේ කියලාද
වාර්තා කරන අද ලංකාදීපයේ ඒ වගේම දිනමිනු පුවත්පතත් වාර්තා කරනවා සැකකටයුතු අන්දමින් ආයතා ලෙස මුදල් හා දේපල උපයාගෙන ඇති බව කියන බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 5 දෙනෙකු සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත ප්‍රකාරව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මාජිස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනුවේ හමුවේ ඊයේ කරුණු වාර්තා කරලා තිබෙනවා කියලා අද සඳහන් කරලා තිබෙනවා. ඒ අනුව තමයි මේ විදිහට දිවයින පුරා පිහිටි බන්ධනාගාර හා රක්ෂිත බන්ධනාගාර තුළ රාජකාරී යෙදමින් දූෂිත ක්‍රියාවල නිරත වන බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යාංශය විසින් සිදු කරන ලැබූ රහසිගත පරීක්ෂණයකින් බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු පිළිබඳව අනාවරණය කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රනිල් සංජීව මහතා විසින් මෙලෙස අධිකරණයට කරුණු වාර්තා කරන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යාංශයේ රහසිගත විමර්ශන වාර්තාවක් පොලිස්පතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විමර්ශන සඳහා තම අංශය වෙත පැවරූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරනවා. වැලිකඩ, වවුනියාව, මීගමුව, මාතර, කෑගල්ල, අනුරාධපුරය සහ කළුතර යන බන්ධනාගාරවල සේවය කරන මෙම නිලධාරීන් 23 දෙනා බාහිර පුද්ගලයන් ලබා දෙන ජංගම දුරකථන සහ මද්‍රව්‍ය සහිත පාර්සල් නේවාසික රැඳවියන් වෙත ලබා දීම, එම රැඳවියන් හා සමීප සම්පතා පැවැත්වීම ආදී නීති විරෝධී ක්‍රියාවල නිරත වෙමින් විවිධාකාරයෙන් මුදල් උපයාගෙන ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරනවා. එවැගේම ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 5 දෙනා රාජකාරී යොදවා ඇති ගුවන් තොටුපළ, වරාය ආදී විවිධ ස්ථානවල නීති විරෝධී ආකාරයෙන් කටයුතු කරමින් විවිධ වත්කම් උපයාගෙන ඇති බවත් පරම්පරාවෙන් හෝ රැකියාවෙන් උපයාගත නොහැකි දේපල සහ වත්කම් උපයාගෙන ඇති බවත් පරීක්ෂණවලදී හෙළි වෙලා තිබෙනවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කරනවා. වැටුපෙන් හා වෙනත් නීත්‍යානුකූල ක්‍රමවලින් උපයාගත නොහැකි අන්දමේ දේපල සහ වත්කම් උපයාගෙන ඇති මෙම තැනැත්තන් සම්බන්ධයෙන් 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනතේ 3.1 වගන්ති ප්‍රකාරකව වරදක් සිදු කර ඇද්දැයි යන සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරලා තිබෙනවා කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිබෙන. ඉතින් වැටුපෙන්වත් එහෙම නැත්නම් පරම්පරාවෙන් එන විදිහටවත් මේ විදිහට මුදල් සහ දේපල ඔවුන්ට හිමිවන්නේ නැත්නම් ඒ දේවල් ලැබුණේ කොහොමද කියලායි අද CIT මේ විදිහට පරීක්ෂණ ආරම්භ කරලා තිබෙන්නේ. අපි බලමු ඉතින් ඉදිරියේදී මොන වගේ දේවල් මේ සිද්ධිය හරහා අපට වාර්තා වේවිද කියලා. ඉනාරතුරු මම අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ රාජකීය අනතුරක් සිදු කළ පලා ගියයි කියන හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාට යලි 28 වනදා අධිකරණයට එන්නයි නියෝග කරලා තිබෙනවා කියලා අද මව්බිම ඇතුළු සෑම පුවත්පතක්ම වාර්තා කරනවා. මේ ලංකාදීප පුවත්පතේ වාර්තාව තරුණයෙකු අනතුරට ලක් කර පලා ගොස් බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදහන් කිරීම, සාවද්‍ය වර්ධ කියාපෑම පාටලියට 28 දා අධිකරණයේ පෙනී සිටින නියෝග කියලා සඳහන් කරනවා. රාජගිරිය ප්‍රදේශයේ සිදු රිය අනතුරකින් සංදීප් සම්පත් නම් තරුණයෙකු අනතුරට පත් කර බරපතල තුවාල සිදු කර පලා ගොස් බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදහන් කිරීම, සාවද්‍ය වර්ධ කියාපෑම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට ලබන 28 වෙනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ නියෝග කරනවා. නීතිපතිවරයා විසින් චූදිතයන්ට එරෙහිව මහාධිකරණයේ ගොනු කර තිබෙන නඩුවක් සම්බන්ධයෙන් මෝසම් පත්‍රයක් මගින් ඊයේ දින හිටපු අමාත්‍ය පාටලි චම්පික රණ යන අය අධිකරණ හමුවේ ඉදිරිපත් වී තිබුණා. එෙහිදී මීට පෙර මහාධිකරණය මගින් අද දිනට තමන්ට සිතාසි නිකුත් කර තිබෙන බවත් අද දින පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බැවින් ඊට සහභාගී වීමට අවශ්‍ය ඇති නිසා වෙනත් දිනයක් ලබා දෙන ලෙස පාටලි චම්පික රණවක යන අය අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකාර පාටලි චම්පික යන අය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කර තිබූ පෙර ඇප මත මුදා හැරීමට නියෝග කර අතර ලබන 28 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් චෝදනා 16කින් සමන්විත අධිචෝදනා පත්‍රයක් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය ජූලි 10 වෙනිදා ගොනු කර තිබූ අතර මෙම චූදිතයින්ට ලබන 20 වෙනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද දන්වා සිතාසි නිකුත් කරලා තිබුණා. කෙසේ වෙතත් යලි 28 වෙනිදා මේ විදිහට පාටලි චම්පික රණවක හිටපු අමාත්‍යවරයාට අධිකරණයේ පෙනී සිටින්න කියලා නියෝග කරලා තිබෙනවා කියලාද වාර්තා කරලා තිබෙනවා පුවත්පත්.
ඉනානතුරම මව්බිමේ තවත් වාර්තාවක් තෝරගන්නටයි සූදානම් වෙන්නේ. මේ මීරිගම ගරාජයක හොර ආයුධ ගබඩාවක් ගරාජ් හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලාද වාර්තා කරන චාමර අමරසූරිය නිට්ටඹුව මනෝජ් පතිරණ සමග පිරිස අද වාර්තා කරලා තිබෙන්නේ මේ විදියට මව්බිම් පුවත්පතට මීරිගම නාල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ ගරාජයක රහසිගතව පවත්වාගෙන ගිය ආයුධ ගබඩාවක් සොයා ගැනීමට බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසේ සහ මීරිගම පොලිසිය එක්ව ඊයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකි වෙනවා. බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මේ මෙහෙයුම සිදු කර බවයි පොලිසිය සඳහන් කරන්නේ. මේ පොලිසියට බාරගත් අවි ආයුධ අතර දේශීය හා විදේශීය වර්ගයේ වශයෙන් නිෂ්පාදිත රිවෝල්වර් 3.8 පතරොම් 64ක් 2.2 පතරොම් 2ක් T56 පතරොම් 2ක් අත්විලංගු 1ක් බූට් කුට්ටමක් යුද හමුදා නිල ඇඳුම් 2ක් බඳපටි 2ක් කැලෑ නිල ඇඳුම් 2ක් පොලිස් නිල ඇඳුම් රෙදි කට්ටලයක්ද තිබී තිබෙනවා. එමෙන්ම මෙහි සංගවා තිබූ යුද පොලිස් සහ සිවිල් ආරක්ෂක අංශවලට අයත් නිල ඇඳුම් සහ රෙදි සහ බූට් ජෝඩුවක්ද සොයාගෙන තිබෙනවා. මීට අදාළව ගරාජයේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවි ආයුධ ඇතුළු වෙනත් භාණ්ඩ සමග අත්අඩංගුවට ගනුණු සැකකරු අපරාධ ගණයේ ලියාපදිංචි සැකකරුවෙකු බවත් මංකොල්ලකරුවන්ට අවි ආයුධ නිෂ්පාදනය කර ලබා දීමේ චෝදනා මත බන්ධනාගාරගතව සිට නිදහස් වී ඇති අයෙකු බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරලා තිබෙනවා. අද ලංකාදීප පුවත්පත් සඳහන් කරන්නේ මීරිගම නාල්ල ගරාජයක අවි ගබඩාවක් ගිනි අවි 3ක් උණ්ඩ හමුදා නිල ඇඳුම් එක සැකකරු අත්අඩංගුවට කියලාද ලංකාදීප පුවත්පතත් ඒ විදියට ඒ තොරතුර වාර්තා කරලා තිබෙනවා. දෙහිවල සත්තු උද්‍යානය පිළිබඳව මොන වගේ තීරණයක් ඉදිරියේදී ගනීවිද? ඒ සත්තුවත් පිළියන්දලට ගෙන ඒවිද? අද මව්බිම් පුවත්පත මේ විදිහට වාර්තා කරලා තියෙනවා. දෙහිවල සත්තුවත් පිළියන්දලට ගේන යෝජනාවක් රුවන්ත නිතුල්ගස් පිටිය අද මේ විදිහට වාර්තා කරලා තිබෙන්නේ. අතොරතුරු මේ විදිහට ගෙන යවිත් තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල කහපොළ ප්‍රදේශයට ගෙන යාමට වූ යෝජනාවට අවධානය යොමු කර ඇති බව විශේෂ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා. සතුන් කූඩු කර නැරඹීමේට තැබීමේ ක්‍රමවේදයේ වර්තමානයට නොගැලපෙන බවත් යල් පැන ගිය ක්‍රමවේදයක් බවත් සත්වෝද්‍යානයේ නවීන ලෝකයට ගැලපෙන ලෙස සැකසීමේ අරමුණින් මෙම පියවර ගැනීමට යෝජිත බව අමාත්‍යවරයා සඳහන් කරනවා. සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සංචාරක අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කරනවා. දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ගේ ආහාර සහ වෙනත් අවශ්‍යතා සඳහා මාසික රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් සහ සේවක වැටුප් සහ අතිකාල දීමනා ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 6ක මුදලක් වැය වෙන බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වෙනවා. මේ කරුණු සලකලා බලලා සත්වෝද්‍යානයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අයවැයට අදාළව ඉදිරිපත් කරන යෝජනා කඩිනමින් දන්වා එවන් ලෙසත් විශේෂ අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් ලබා දීලා තිබෙනවා. ඉතින් ඒ උපදේශුත් එක්ක අපි බලමු ඉදිරියේදී මේ දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල ප්‍රදේශයට රැගෙන ඒවිද කියලා. ඉන් අනතුර දිනමින පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු කිහිපයක් වෙතයි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. මුලින්ම මේ වාර්තාව තෝරගන්නවා. කොවිඩ් හේතුවෙන් නිවාඩු දුන් පාසල් සියල්ල නැවත ආරම්භේ. කොවිඩ් වසංගත ව්‍යාප්තිය වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ තත්ත්වයට පත්වීම නිසාවෙන් පාසල් බොහෝ පිරිසකට නිවාඩු ලබා දෙනවා. මේ නිවාඩු දුන් රජයේ පාසල් සහ රජයට අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරලා තිබෙනවා. ඒ අනුව පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි වුවද සෞඛ්‍ය අමාත්‍යාංශය දී ඇති උපදෙස් පිළිපැදමින් ශිෂ්‍ය පරතරය පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යා හැකි නම් සහ ප්‍රමාණවත් පන්ති කාමර සහ ගුරුවරුන් සිටී නම් සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් එවැනි පාසල්වල සියලු ශ්‍රේණි සඳහා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරලා තිබෙනවා කියලාද දිනමින පුවත්පත වාර්තා කරලා තිනේ. ඒ අනුව පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු, පරිවේනාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දීලා තිබෙනවා කියලාද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම දිනමිනේ තවත් වාර්තාවක් වෙත අවධානය යොමු කරන්නටයි සූදානම් වෙන්නේ. මේ වාර්තාව මම තෝරගන්නවා. කොරෝනා ප්‍රතිවිරෝධී එන්නත ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනවා. රුසියාව කියයි කියලාද සඳහන් කරනවා. කෙසේ වෙතත් මේ රුසියාව විසින් නිෂ්පාදනය කරපු මේ එන්නතර
ලෝකේ රටවල් කිහිපයකින් දැන් ඉල්ලුම් ලැබිලා තිබෙනවා කියලාද සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒක ඉතාමත්ම හොඳ දෙයක්. මොකද කොරෝනා නිසාවෙන් බොහෝ දෙනෙකු ජීවිතක්ෂයටපත් වුණා. ඒ වගේම තවමත් විවිධ රටවල් වලට මේ බලපෑම තියෙනවා. අසල්වැසි ඉන්දියාවට තවමත් මේකේ බලපෑම තියෙනවා. ඉතාමත්ම වැඩි වශයෙන්. ඉතින් ඉතාමත්ම ඉක්මනින් මේකට එන්නතක් සොයා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ කරුණත් එක්ක අපි සූදානම් වෙන්නේ වේකාපිතාට වැඩසටහනේ දෙවෙනි කෙටි විරාමයේ ලබා ගන්න රැඳී සිටින මේ වේකාපිතාට. ඔබ නැවතත් එකතු වන්නේ ඔබගේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේකාපිතාට සමගින්. මම දිනමින පුවත්පතේ මුල් පිටුවේ තවත් වාර්තා කිහිපයක් වෙත අවධානය යොමු කරනවා. අද මේ විදිහට සඳහන් කරලා තියෙන පාස්කු ප්‍රහාරක මුබාරක්ගේ සමීපතයකුත් යලි රිමාන්ඩ් කරලා තිබෙනවා කියලා දිනමින පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඒ වාර්තාවත් එක්ක මම ඇතුල් පිටු වාර්තාවට අවධානය යොමු කරනවා මව්බිම් පුවත්පතේ. අද මේ විදිහට සඳහන් කරලා තිබෙන්නේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංග්‍රහයක ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන් සඳහන් කරන්නේ කුරුණෑගල රාජ්‍ය සභාව ගොඩනැගිල්ල කඩා දැමීමේ නඩු ගාස්තු මහජන මුදලින් ගෙවීම රටට දෙන වැරදි පූර්වාදර්ශයක් කියලා උන්වහන්සේ සඳහන් කරනවා. මේ කුරුණෑගල නගරාධිපතිවරයා පසුගියදා පුරාවිද්‍යා ගොඩනැගිල්ල කඩා දැමීම පිළිබඳව වන නඩුව සඳහා ගාස්තු ගෙවීම නගර සභා මුදලින් වෙනින් කිරීමට යම් බරපතල වරදක් කියලා තමයි උන්වහන්සේ සඳහන් කරලා තිබෙන්නේ. ඒ වගේම සියලු බන්ධනාගාරවල බොහෝ රැඳවියෝ කුඩු නැතිව පිස්සු වැටි දඟලති කියලාද කුමුදු පුල්ශාන්ත වාර්තා කරලා තිබෙනවා. මව්බිම් පුවත්පතේ ඇතුළු පිටුවට බන්ධනාගාරය තුළට මත්කුඩු ගලා එම වැළැක්වීමට පියවරගෙන තිබීම හේතුවෙන් බන්ධනාගාරගත කර සිටින රැඳවුවන් බොහෝ පිරිසක් සිරමැදිරි තුල හා ඉන් පිටතදී කලාකාරී ලෙස හැසිරී ගුටි බැට හුමාරු කර ගැනීමට පටන්ගෙන තිබෙනවා කියලා සඳහන් කරනවා. සිරමැදිරි තුල සීසී කඩ දිව යන ඔවුන් පාලනය කර ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවල තිබෙනවා කියලා බන්ධනාගාර උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා තිබෙනවා කියලාද කුමුදු පුල්ශාන්ත මව්බිම් පුවත්පතට වාර්තා කළා තිබෙනවා. ඒ වගේම මව්බිමේ තවත් වාර්තාවක් තෝරගන්නවා. අගමැති මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට පත්වීම් ලිපිය බාරගනී කියලාද සඳහන් කළා තිබෙනවා මව්බිම් පුවත්පත ඇතුළු පිටුවෙන්. මව්බිමේ ඇතුළු පිටු වාර්තා මේ විදිහට තෝරගන්නවා. නීති රීතිවලට කොටු වී සාම්ප්‍රදායික කර්මාන්ත බිඳ වැටීමට ඉඩ දෙන්න එපා. ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් කියලා සඳහන් කරන්නේ දේශීය කර්මාන්ත සංවර්ධනයට නිර්මාණශීලව ක්‍රියා කිරීම අවශ්‍යයි. වැරදි කරන සුළු පිරිසක් නිසා තවදුරටත් නීත්‍යානුකූල කර්මාන්තවල නියුතු ජනතාව අසරණ විය යුතු නැහැ. සාම්ප්‍රදායික කර්මාන්තවල වැදගත්කම පාසල් දරුවන්ට කියා දිය යුතුයි. රාජ්‍ය අමාත්‍යාංශවල ව්‍යුහයන් සකස් කළේ සාම්ප්‍රදායික කර්මාන්ත නගා සිටුවීමටයි. නිෂ්පාදනයේදී අප රටින් පිටරටට ඇදී යන මුදල් ඉතිරි කර ගැනීමට මහන්සි වෙන්න දේශීය කර්මාන්ත ශේෂ්ත්‍රයට තරුණ පිරිස ආකර්ෂණය කරගන්නට ඕනි කියලා ජනාධිපතිතුමා මේදී සඳහන් කළා තිබෙනවා. අද මව්බිම වාර්තා කරන්නේ. ඒ වගේම මව්බිමේ තවත් වාර්තාවක් මේ අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා සඳහන් කරන්නේ නවක වදයට එරෙහිව දැඩි පියවර ගන්නවා. චෝදිතයන්ට කිසිදු ලිහිලක් ලබා දෙන්නේ නැහැ කියලා අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා සඳහන් කරනවා. ඒ වගේම ලංකා ජර්මනු කාර්මික අභ්‍යාසන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරිබපොළ මහත්මිය සඳහන් කරනවා ලංකා ජර්මනු කාර්මික අභ්‍යාස ආයතනයේ කටයුතු දුෂ්කර පළාත්වලටත් ව්‍යාප්ත කරනවා කියලා අමාත්‍යතුමනි සඳහන් කරනවා. නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණුවට ඉලක්ක අපට තිබෙනවා. කාර්මික අභ්‍යාස ආයතනයේ කටයුතු විමධ්‍යගත කිරීමට වාර්තාවක් හදන්න කියලා අමාත්‍යතුමිය මෙහිදී සඳහන් කරලා තිබෙනවා. අද මව්බිමේ ඒ පිළිබඳව වාර්තා කරන්නේ. මව්බිමේ තවත් තොරතුරු අද මේ විදිහට වාර්තා කළා තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කරන්නේ එජාපේ නායක පුටුව සජිත්දී රනිල් පාක්ෂික මතයට හිස නැමිය යුතුයි කියලා හර්ෂණ රාජකරුණා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සඳහන් කළා තිබෙන අද මව්බිම වාර්තා කරන්නේ. ඉන්නතුරු අද දවසේ ක්‍රීඩා තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරමු. මුලින්ම මව්බිම් පුවත්පතේ ක්‍රීඩා තොරතුරු තෝරගන්න. අද මේ විදිහට වාර්තා කළා තියෙනවා. අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේ CCC සහ මුවස් ප්‍රසාද ලකුණු සටහනේ
පෙරමුණට ඇවිල්ලා තිබෙනවා කියලා ද ශමිත දෙහිපිටිය වාර්තා කළා තියෙනවා මේ දුවිදු තිලකරත්නගේ ඡායාරූපයක් සමගින් වාර්තා කරන්නේ. ඒ අතර නව ක්‍රීඩා අමාත්‍යවරයා බැඩ්මින්ටන් බලධාරීට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් ලෝකයේ අංක 50 ස්ථානයේවත් රැඳී සිටිය යුතුයි කියලා තමයි නව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළා තියෙන්නේ. මේ ක්‍රීඩා සංගම් හා සම්මේලන නිලධාරීන් මුණ ගැසුණු අවස්ථාවේ තමයි ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කරන්නේ. එවැගේම තවත් තොරතුරු වෙත අවධානය යොමු කරන්නට කලින් අපි අද දවසේ සූදානම් වෙන අද දවසේ කාටුන් කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට මම මුලින්ම තෝරගන්නවා මව්බිම් පුවත්පතේ ඇතුල් පිටු කාටුනේ අද MD වීරරත්න කාටුන් එක ගෙන ඇවිත් තිබෙන්නේ. බලන්න කවුද මේ කාටද හම්බෙලා තියෙන කියලා හිටපු ජනාධිපතිතුමාට වර්තමාන අග්‍රාමාත්‍යවරයා හම්බ වෙන. එතකොට හිටපු ජනාධිපතියා හරි අපූර්ව කතාවක් කියනවා පහුගිය දවසකේ තමයි බොහොමයක් දුෂ්කරක් වැඩ කරපු අයට සාර්ථක දේවල් ලැබෙන්නේ නිහඬව සිටියොත් කියලා තමයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. ඉතින් මේ ඔහු කියන කාරණාව පිළිබඳව සඳහන් කරද්දී අග්‍රාමාත්‍යවරයාට ඇවිල්ලා පත්තරෙන් ලිපියක් පෙන්නනවා. මොකද්ද මේ ලිපියේ තියෙන්නේ? මේ ලිපියේ තියෙන්නේ කැබිනට් අමාත්‍ය ධූරයක් එහෙම නැත්නම් රාජ්‍ය අමාත්‍ය ධූරයක්වත් කියලා තමයි තියෙන්නේ. අද අග්‍රාමාත්‍යරයාත් මේ පිළිබඳව බලාගෙන ඉන්නවා. මෙන්න මෙහෙම අද කියනවා අග්‍රාමාත්‍යරයා කිව්වට පස්සේ අග්‍රඵලයේද කියලා යහන්නේ. අග්‍රඵලයක් ලබන්නත් නම් ටික කලක් නිහඬව බලා ඉන්නට ඕනි කියලා මෛත්‍රී කියද්දී අගමැතිතුමා කියන්නේ මේ අග්‍රඵලයේද ඉල්ලන්නේ කියලායි අගමැතිතුමා අහන්නේ. අද දවසේ වැඩසටහන නිමා කරන්නට අපි තෝරගන්නවා විදුර අබේනායකගේ දවසේ පද 4 මන්ත්‍රීවරුය ජන මෙහෙවරට කැප වුණ මංගල සැසිය ඇරඹෙයි සොඳින අද දින හිස්පුටු දෙකකි සබ මැද තවම තනි වුණ ලස්සන දවස කෙදිනද රටම හිනෙහෙන කියලාද විදුර අබේනායක ප්‍රශ්නාර්ථයකුත් එක්ක ගෙන ඇවිත් තිබුණා. ලස්සන දවස කවදද කියලා තමයි ඒ අහලා තියෙන්නේ. ඒ සමගින් අපි අද දවසට වේක අපිටත් වැඩසටහන නිමාවට පත් කරන අද නව පාර්ලිමේන්තුවේ ඒ රැස්වෙන දවසේ තොරතුරු ඔබට සජීවීව ටෙලිවිෂන් වලින් බලා ගන්නට අපි අවස්ථාව උදා කරලා දීලා තිබෙනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා අපත් සමග රැඳී සිටින උදෑසනම අපි සියලු තොරතුරු ඔබට සජීවීව ගෙන එන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා. පෑලියගොඩ ටෙලිවිෂන් මැදිරියේ සිට ඒ විදිහට වෙක අපිටත් වැඩසටහන අපි ගෙනාව. අපි අද දවසේට වැඩසටහන නිමාවට පත් කරනවා. අපි හෙට උදෑසන 6:25ට නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.